සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපිනිපකෝ බික්ඛෝ සෝයිමං විජටයේ ජටං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, තුලෝකාග්‍රෝ ශාන්තිනායක අප තථාගත බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්‍යාගරේ අප්‍රමාණ කරුණා මෛත්‍රියෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු උතුම් වූ ශ්‍රී සද්ධර්මය පින්වත් ඔබ හැම දිනාම ඊටම ශ්‍රද්ධාවෙන් මේ ප්‍රඥා රූපවාහිනී නාලිකාව හරහා ශ්‍රවණය කිරීමට සෝදානම්ව සිටින මොහොත. අද මේ උතුම් ධර්ම දේශනාමේ පුණ්‍ය ක්‍රියාවේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ හංඇල්ල කළුවක්ගල ඈගල පාර පදිංචි මහින්ද සේනාධීර මහත්මයා සහ මානෙල් වික්‍රමරත්න මහත්මියගේ යන දෙපළ විසින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනවා. ඉතින් ඒක විස්තරාත්මකව පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනාව අවසානයේදී සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ, මා මාතෘකාව හැටියට ගාථාවක් දේශනා කරන්නට යෙදුණා. ඒ ගාථාව සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තරා දේවතාවෙක් තථාගත බුදුරජාණන් වහන්සේගේ විමසූ පැනයකට පිළිතුරක් හැටියට බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුරක් හැටියට තමයි මේ ගාථාව මා දේශනා කරන්නට යෙදුනේ. අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජිතේ ජටං කියලා දේවතාවෙක් බුදුරජාන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක්. ඇතුළත් ගැටලු පිටත් ගැටලු, මේ ගැටලු වලට පත්ව සිටින පුද්ගලයා කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණාව තමයි බුදුරජාන් වහන්සේගෙන් විමසන්නේ. තථාගත බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙනවා, සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජටං කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් සීලය මත පිහිටලා සමාධිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගත්තා නම් අන්න මේ ගැටලු වලින් නිදහස් වෙන්න පුළුවන් කියන නිවන් මාර්ගය තමයි බුදුරජාන් වහන්සේ එතන පැහැදිලි කරන්නේ. සීල සමාධි ප්‍රඥා. මේ ගාථා මුල් කරගෙන තමයි පින්නතුනි සම්පූර්ණයෙන්ම විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ විසින් රචනා කරන්නට යෙදුනේ. මුළු ත්‍රිපිටකයම මුළු බුද්ධ දේශනාවම මේ ගාථාවට යටත් වෙනවා. සීල සමාධි ප්‍රඥා කියවහම මුළු ත්‍රිපිටකයම අයත්. ඉතින් මේ කාරණාව මුල් කරගෙන සීලය සමාධිය ප්‍රඥාව කියන මේ උතුම් ධර්ම මාර්ගයේ මුල් කරගෙන මම අද දේශනාව කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රයක් ආශ්‍රය කරගෙන. ඒ සූත්‍රය තමයි මේ රත විනීත සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාවක් රත විනීත සූත්‍රය. මේ නිවන් මාර්ගය කියලා කියන
මේ උතුම් මාර්ගයට විවිධ අවස්ථාවන් වලදී බුදුරජාන් වහන්සේ නම් හඳුන්වලා තියෙනවා. ආරෂ්ඨාංගික මාර්ගය, රතවිනීත ප්‍රතිපදාව, සල්ලේක ප්‍රතිපදාව, සීල සමාධි ප්‍රඥා නිවන් මාර්ගය. මේ හැම එකකින්ම පැහැදිලි කරන්නේ මොකද්ද? නිවන් මාර්ගය පිළිබඳව. ඉතින් මේ රතවිනීත සූත්‍රය කියන්නේ සුවිශේෂී වූ සූත්‍රයක්. මේක බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සූත්‍රයක් නෙමෙයි. මේක බුදුරජාන් වහන්සේ පසුව මේක අනුමත කරනවා. මේ කාරණාවේ නිධානය පිළිබඳ අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කළොත් අපේ සදහැතුයි පින්නතුන් කවුරුත් දන්නවා මේ බුදු සාසනයේ මුල්ම ධර්ම අවබෝධය ලබා ගත්තේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ උපංගමත් බුදුරජාන් වහන්සේගේ උපංගම කපිලවස්තුවට නුදුරු ගමක. මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නැගණි කෙනෙක්ගේ පුතණු කෙනෙක් උන්වහන්සේ යටතේ පැවිදි වුණා. උන්වහන්සේ තමන්ගේ ගම් ප්‍රදේශයට ගිහිල්ලා ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනා පිළිබඳ පැහැදීමක් ඇති වෙච්ච මේ තමන්ගේ නැගණියගේ පුතණුවන්ට මේ ශාසනය පැවිදි වීමට කැමැත්ත ප්‍රකාශ කරලා මේ ස්වාමින් වහන්සේ යටතේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ යටතේ ප්‍රවෘජ්ජාව ලබා ගන්න. උන්වහන්සේගේ නම තමයි පුන්න ස්වාමින් වහන්සේ. මේ පුන්න හාමුදුරුවෝ ඉතාමත් හොඳින් ධර්මයේ ප්‍රගුණ කරගත්තා. දෙයට ධර්මයේ ප්‍රගුණ කරගත්තා කියලා කියන්නේ හොඳට සීල සමාධි ප්‍රඥා දියුණු කරගත්තා. තරුණ වියේදීම උන්වහන්සේ සියලු කෙලෙස් නසා මහරහත් භාවය ලබා ගත්තා. තරුණ වියේදී මේ ධර්ම අවබෝධය ලබා ගත්ත මේ පුන්න හාමුදුරන් වහන්සේ තමන්ගේ ළඟට බොහෝ ශිෂ්‍යෝ පැමිණියා පැවිදි වෙන්න. කොහොම හරි ශිෂ්‍ය පිරිස 500ක් දක්වා ඊටත් වැඩි පිරිසක් ශිෂ්‍ය පිරිස ලැබුණා. ඔවුන් මේ ශාසනය තුල හොඳින් ප්‍රතිපදා අනුගමනය කරලා ධර්ම අවබෝධය ලබා ගත්තා. සියලු දෙනාම රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් මේ කපිලවස්තුවේ කියන මේ ප්‍රදේශයේ මේ ස්වාමින් වහන්සේලා පිරිස වැඩ වාසය කරනකොට මේ ස්වාමින් වහන්සේලා කවුරුත් තාම සියසින් බුදුරජාන් වහන්සේ දැකලා නැහැ. බලන්න ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්ත මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තත් තව වෙනතුරු සියසින් බුදුරජාන් වහන්සේ දැක්කේ නැහැ. නමුත් අපි කවුරුත් දන්න ධර්ම පාඨයක් තියෙනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් මගේ ධර්මයේ දැක්කනම් ඔහු මා දකින්නවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ කවුරුද කියන එක රහතන් වහන්සේ නමක් මනාව තේරුම් අරන් තියෙන්නේ ජීවමාන බුදුරජාන් වහන්සේ සියසින් නොදැක්කත්. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලා 500 නම මේ ශිෂ්‍යයන් වහන්සේලා 500 නම දවසක් තමන්ගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ළඟට ගිහිල්ලා ගුරුවරයා ළඟට ගිහිල්ලා පුන්න මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා ස්වාමීනි අපි බුදුරජාන් වහන්සේ බැහැ දකින්න කැමැත්තෙන් ඉන්නේ කියලා. අර ස්වාමින් වහන්සේ පුන්න හාමුදුරුවෝ තමන්ගේ ශිෂ්‍ය පිරිසට අවස්ථාව ලබා දෙනවා. එහෙනම් ඔබලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේ සිරිපා වන්දනා කරගෙන ඉන්න කියලා. අර ස්වාමින් වහන්සේලා පිරිස අර කපිලවස්තුවේ සිට එතකොට බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ. රජගහනුවරට යොදුන් ගණනාවක් දුර ගෙවාගෙන රජගහනුවරට වැඩම කරලා බුදුරජාන් වහන්සේගේ සිරිපා වන්දනා කරනවා. ආපු ගමම්ම බුදුරජාන් වහන්සේ ස්වාමින් වහන්සේලා පිරිසක් මුණ ගැහුණාම පිළිසඳර කතා යෙදෙනවා. කොහෙද වැඩ වාසය කරන්නේ? ඉතින් ප්‍රත්‍යපහසුකම් හොඳින් ලැබෙනවද? කවුද ගුරුවරයා කියලා විශේෂයෙන් ඇහුවා. එතකොට පැහැදිලි කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපගේ ගුරුවරයා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. උන්වහන්සේ තමයි පුන්න ස්වාමින් වහන්සේ. මේ ස්වාමින් වහන්සේ යටතේ තමයි අපි පැවිදි ජීවිතය ගත කරන්නේ. තාමත් සිල්වත් හික්මීමක් ඇති යහපත් ගුරුවරයෙක් අපේ ගුරුවරයන් වහන්සේ කියලා ගුරුවරයාගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තා. දස කතාවෙන් යුක්ත
ඒ කියන්නේ අල්පේච්ඡ දහවේ පිළිබඳව, සැහැල්ලු බව පිළිබඳව, විවේකයට කැමැත්ත ප්‍රකාශ කරන සාකච්ඡාවෙන් යුතුව, ඒ වගේම කාමයන්ගේ වෙන් වෙන ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරන, සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්ති ඥාන පිළිබඳව කියන මේ දස කතාවලින් යුක්ත වූ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් කියලා තමන්ගේ ගුරුවරයා වර්ණනා කරන්න පටන් ගත්ත බුදුරජාන් වහන්සේ ඉදිරියේ මේ ස්වාමින් වහන්සේලා පිරිස තමන්ගේ ගුරුවරයා පිළිබඳව මේ කතාව අහගෙන හිටියා. මෙතෙන්දී මේ ශාසනයේ දහම් සෙනවි, ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා පිරිස තමන්ගේ ගුරුවරයා වර්ණනා කරන ආකාරය සරියුත් මහරහතන් වහන්සේ අහගෙන ඉඳලා උන්වහන්සේට කැමැත්තක් ඇති වෙන කවදා හරි මේ හාමුදුරුව මට බැහැ දකින්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් අර පුන්න හාමුදුරන් වහන්සේගේ ශිෂ්‍යයන් පිරිස බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කළා, කතා බහ කරලා වෙන්ව ගියාට පස්සේ කාලයක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් වේළුවනාරාමෙන් සවැත් නුවර දෙව්රම් මහා විහාරයට වැඩම කළා. ඔය වෙනකොට මේ සරියුත් මහරහතන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා කිහිප නමකටම ප්‍රකාශ කර සිටියා, කවදා හෝ දවසක මේ පුන්න හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කළොත් මට ඒ ගැන මතක් කරන්න, මට කියන්න, මම බොහොම කැමැත්තෙන් ඉන්වහන්සේ බැහැ දකින්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න එක්තරා දවසකදී තනිවම මේ පුන්න මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක හොඳින් කතා බහ කරලා ඒ තමයි උන්වහන්සේත් බුදුරජාණන් වහන්සේ දැක්ක ප්‍රථම අවස්ථාව ජීවමාන. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත වුණා, ධර්ම අවබෝධය ලබා ගත්ත. ඕ වෙනකොට සෝවාන් වෙච්ච, සකු르දාග අනාගාමී ඵලයන්ටපත් වෙච්ච දැන් මේ ස්වාමින් වහන්සේලාගේ බණ අහලා සමහරට ගිහි පින්නතුන් වෙන්න පුළුවන්, තව පැවිදි ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්, සෝවාන් ආදී ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච ස්වාමීන් වහන්සේලා කොතරම් ඉන්නද මේ මහා දුර ප්‍රදේශවල, ගව් ගණන් යොදුන් ගණන් දුර ප්‍රදේශවල. හැබැයි බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඉතින් නමුත් දැන් මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. ඔය සිව්පිලිසින් ව්‍යාපත් මහරහතන් වහන්සේ නමක් නිසා 이르දියෙන් උනත් වැඩම කරන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය වෙලාවට සුදුසු කාලයේ තමයි උන්වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳර කතා කරලා විවේක කාලයේ සවස් කාලයේ සවැත් නුවර දෙව්රම් මහා විහාරයට නුදුරුවෙන් තියෙන අන්ද වනයේට වැඩම කළා. විවේක සුවයෙන් දිවා විහරණය පිණිස, විවේක සමාපatti සුවේ පිණිස මේ ස්වාමින් වහන්සේ වැඩම කළා. දැන් මෙතන මේක දැකපු අර ස්වාමින් වහන්සේලා කිහිප නමකින් එක ස්වාමින් වහන්සේ නමක් මේ පුන්න මහරහතන් වහන්සේ, පුන්න හාමුදුරුවෝ වැඩම කළා කියන ආරංචිය දැනගෙන මේක දැකපු මේ ස්වාමින් වහන්සේ ඉක්මනටම ගියා සරියුත් මහරහතන් වහන්සේ හම්බ වෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැහැ දැකලා කියනවා, ස්වාමීනි, අන්න ඔබ වහන්සේ බැහැ දැකීමට බොහොම බලාපොරොත්තුෙන් හිටපු, බොහොම කැමැත්තෙන් හිටපු පුන්න ස්වාමින් වහන්සේ අද බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට වැඩම කළා. පුන්න මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳර කතා යෙදිලා දැන් ස්වල්ප මොහොතකට පෙර අන්ද වනයේට දිවා විහරණය සඳහා වැඩම කළා කියලා ස්වාමින් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. සරියුත් මහරහතන් වහන්සේ දැන් මේ සවස් කාලේ අන්ද වනයේට වැඩම කරා අර පුන්න හාමුදුරුව බැහැ දකින්න ඕන කියලා අදහසින්. අන්ද වනයේට වැඩම කළාම උන්වහන්සේ දකිනවා එක්තරා වෘක්ෂ මූලයක් අසල ස්වාමින් වහන්සේ නමක් සමාපatti සුවයෙන් වැඩ වාසය කරනවා. සමාපatti සුවයෙන් වැඩ වාසය කරනකොට දැන් කරදර කරන්න හොඳ නැහැ, බාධා කරන්න හොඳ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ ඊට නුදුරවම ගසක් මුල විවේක සුවයෙන් එතන සමාපatti සුවයෙන් වැඩ වාසය කළා. දෙදෙනා වහන්සේලාම සමාපත්තිය නැගී හිටියට පස්සේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ අර පුන්නහාමුදුරු ළඟට කිට්ටු වුණා. කිට්ටු වෙලා සරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. අර පුන්නහාමුදුරන් වහන්සේගෙන්. දැන් මේ පුන්නහාමුදුරුවෝ දන්නේ නැහැ මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මාසල ඉන්නේ කියලා උන්වහන්සේ දන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ප්‍රඥාදර භික්ෂුන් වහන්සේලා අතර අගතන්තුරු ලැබපු මේ සරියුත් මහරහතන් වහන්සේ බව දන්නේ නැහැ. ඒ නොදැන උනත් ඊටමත් වටිනා ධර්ම සාකච්ඡාවක් ධර්ම සංවාදයක් මේ මොහොතේ ඇති වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි "ඇවැත්නි ඔබ වහන්සේ මේ ශාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරන්නේ සීල විසුද්ධිය පිණිසද කියලා අහනවා. කියන්නේ සීල විසුද්ධිය පිණිස මේ පිළිබඳ තවත් අපි පැහැදිලි කිරීම පසුව කරනවා. සීල විසුද්ධිය පිණිසද කියලා අහනවා. සීලේ පිරිසුදුභාවය, විසුද්ධිය කියන්නේ පිරිසුදුභාවය. සීල විසුද්ධිය පිණිසද? පුන්න ස්වාමින් වහන්සේ පිළිතුරක් දෙනවා "නැත ස්වාමීනි." එහෙනම් ඔබ වහන්සේ මේ ශාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරන්නේ මේ ශාසනීය පැවිද්ද මේ බ්‍රහ්මචර්යාව අනුගමනය කරන්නේ චිත්ත විසුද්ධිය පිණිසද කියලා. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ පිළිතුර දැනගෙනමයි. හැබැයි මේ ප්‍රඥාවන්තයන් දෙදෙනෙක් නොදන්න දෙන්නෙක් නෙමෙයි. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් පරතරට ගිය කෙනෙක්. බුදුරජාන් වහන්සේට සම කරන්න බෑ. නමුත් මේ බුදුරජාන් වහන්සේට පස්සේ මේ ශ්‍රාවක පිරිස අතර ගත්තාම ප්‍රඥාවෙන් අගතැන්පත් කෙනෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ දැනගත් කරුණ කාරණාවලට අනුව පුන්න මහරහතන් වහන්සේ කියන්නේත් මහා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒතර මේ නිෂ්ඵල ප්‍රශ්නයක් මේ දැනගෙන අහන නොදැන අහන ප්‍රශ්නයක් නෙමෙයි, මේක දැනගෙන අහන ප්‍රශ්නයක්. නමුත් ධර්ම සාකච්ඡාවක් එළියට එන්න ඕනි. ධර්ම සාකච්ඡාවක් විවෘත වෙන්න ඕනි. කාලෙන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මංගල කාරණාවක් කියලා. මේක විවෘත වෙන්න ඕනි. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මේ ශාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරන්නේ සීල විසුද්ධිය පිණිසද? නැත ස්වාමීනි. එහෙනම් චිත්ත විසුද්ධිය පිණිසද? නැත ස්වාමීනි. ඊළඟට අහන සාරිපුත්ත මහරහතන් වහන්සේ දිට්ඨි විසුද්ධිය පිණිසද? නැත ස්වාමීනි. මේ ශාසන බ්‍රහ්මචර්යා අනුගමනය කරන්නේ මේ පැවිද්ද අනුගමනය කරන්නේ දිට්ඨි විසුද්ධිය පිණිසද කියලා අහුවාම නැත ස්වාමීනි කිව්වහම නැවත සරියුත් මහරහතන් වහන්සේ අහනවා එහෙනම් කාංකා විතරණ විසුද්ධිය පිණිසද? නැත ස්වාමීනි කියලා පිළිතුරක් දෙනවා. කාංකා විතරණ විසුද්ධිය පිණිසත් නොවේ නම් මේ ශාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරන්නේ මග්ගා මග්ග ප්‍රතිපදාව පිණිසද? මග්ගා මග්ග ඥාන දර්ශන ප්‍රතිපදාව පිණිසද කියලා අහනවා. නැත ස්වාමීනි කියනවා. එහෙනම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසද කියලා අහනවා. නැත ස්වාමීනි කියනවා. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය පිණිසද කියලා අහනවා. මේ වගේ හතක් තියෙනවා. මේකට කියන සප්ත විසුද්ධිය කියලා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. මේක තමයි සප්ත විසුද්ධිය. මේ එකින් එකට ඇහුවේ. මේක පිළිවෙලින් යන ක්‍රමවේදයක්. මේක බොහොම ලස්සනට මේ පුන්න මහරහතන් වහන්සේ පිළිතුරු දීමක් කරනවා. දැන් ඇහුවේ මේ එකින් එකට ඇහුවේ මේ ශාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරන්නේ මේ සඳහාද කියලා එකින් එකට ඇහුවා. පිළිතුර නැත කියලා ලැබුණා. එහෙනම් මේ ශාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරන කුමන පරමාර්ථයක් මතද? දැන් මේ පැවිද්ද කුමන පරමාර්ථයක් මතද? දැන් අද වර්තමානවත් භික්ෂුන් වහන්සේලා වුණත් මේ ශාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරන්නේ කොමක් නිසාද කියලා ඇහුවොත් එක පිළිතුරයි තියෙන්නේ. ඒ තමයි මේ පිළිතුර තමයි මේ දෙන්නේ. මොකද්ද? අනුපාදා පරිනිර්වාණය පිණිස. අනුපාදශේෂ පරිනිර්වාණය පිණිස. දැන් අපි ඕනම භික්ෂුන් වහන්සේ නමක් ප්‍රවෘජාවට පත් වෙන වෙලාවේ උපාධ්‍යයන් වහන්සේට සිවුරු ටික අතර දීලා කියන්නේ
සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තා ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්ති අනුකම්පං උපාදාය. ඒ ටික කියලා තමයි සිවුරු ටික දෙන්නේ. මේ සියලු දුක් නැති කර ගැනීම සඳහා නිවන් මාර්ගයේ පිණිස නිවන පිණිස මේ සිවුරු ටික මට පොරවන්න. පැවිද්ද ලබා දෙන්න. එතන මේ ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර තමයි අනුපාදා පරිනිර්වාණය පිණිසයි. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා "ඇවැත්නි අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද?" ඔන්න ආයි මුලින් ඉඳන් අහනවා. අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද? නැත ස්වාමීනි. අනුපාදා පරිනිර්වාණය කියන්නේ එහෙනම් චිත්ත විසුද්ධියද? නැත ස්වාමීනි. අනුපාදා පරිනිර්වාණය කියන්නේ ditthi විසුද්ධියද එහෙනම්? නැත ස්වාමීනි. මේ විදිහට අනුපාදා පරිනිර්වාණය කියන්නේ එකින් එකට මේ සප්ත විසුද්ධිය ගැන අහනවා. කාංකා විතරණ විසුද්ධියද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? ඥාන දර්ශන විසුද්ධිය පිණිස කියලා මේ විදිහ එකින් එක අහනවා. නැත කියලා පිළිතුරු දෙනවා. මේ පිළිවෙල මට පැහැදිලි කිරීමක් කරන්න. දැන් පින්නතුනි අනුපාදේශ පරිනිර්වාණ ධාතුව පිළිබඳව අපි පොඩි හැඳින්වීමක් මේ මොහොතේ මා සිද්ධ කරන්නම්. මේ පරිනිර්වාණ දෙකක් පිළිබඳව මේ ශාසනය සඳහන් කරනවා. එකක් තමයි සෝපාදිශේෂ පරිනිර්වාණය පළවෙනි එක. අනෙක් පරිනිර්වාණය තමයි අනුපාදිශේෂ පරිනිර්වාණය. එතකොට මේ සෝපාශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ සරලව කිව්වොත් කෙලෙස් සහිත කෙනෙක්ගෙන් කෙලෙස් ප්‍රහාණය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මහරහත් භාවයේ ලබන අවස්ථාව. දැන් ඔය මහරහතන් වහන්සේලා කියන මේ රහතන් වහන්සේ ලෝතර බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලා සියලු දෙනාම කෙලෙස් සහිතව ඉඳලානේ කෙලෙස් ප්‍රහාණය කරන්නේ. පංච උපාදානස්කන්ධේ උපාදානේ ප්‍රහාණය කරන එක. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයක් නේ තියෙන්නේ. උපාදානස්කන්ධය කියලා මේකට වාක්‍යයක් එකතු වෙනවා. පංචස්කන්ධනේ පංචස්කන්ධයේ තියෙන රහතන් වහන්සේලාට. උපාදානස්කන්ධයේ තියෙන මේ පෘථග්ජන ජීවිතේ ගත කරන ඇත්තන්ට තියෙන පංච උපාදානස්කන්ධ. කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ උපාදානයක් තියෙනවා. තදින් අල්ලාගත් ස්වභාවයක් තියෙනවා. මමයේ මාගේ කියන හැඟීමෙන් තදින් අල්ලාගත් ස්වභාවය තමයි උපාදානය කියලා කියන්නේ. ඊතර මේ උපාදානය ප්‍රහාණය වෙන්නේ කොතෙන්දද? සියලු කෙලෙස් නැස අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්ත මොහොතේ. රහත් වෙන අවස්ථාවේදී. කෙලෙස් ප්‍රහාණය කරන අවස්ථාවේදී. ශනිකව කෙලෙස් ප්‍රහාණය වෙන අවස්ථාවක් එන්න පුළුවන්. ධර්ම අවබෝධය ලැබිච්ච මොහොතේ. දැන් බුදුරජාන් වහන්සේ සතර පද ගාථාවයි දේශනා කරන්නේ දාරුචීරිය කියන බ්‍රාහ්මණයා රහත් වෙනවා. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්ති කියනකොටම එතනදී සම්පූර්ණ සතිපට්ඨානෙ. අරමුණ පිළිබඳව ඒ සති සම්පජාඤ්ඤයෙන් දැකීම තුළින් ඒක සිතක් පමණයි. ඒක කිසි සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන ස්වභාවයේ සතර සතිපට්ඨාන දේශනාව තමයි එතන කලින් පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අර ස්වාමින් වහන්සේලා පස් නමක් ගලක් උඩ ඉඳගෙන භාවනා කරලා වීරිය කරපු ස්වාමින් වහන්සේලාගේ එක් නමක්නේ දාරුචීරිය බ්‍රාහ්මණය. පස්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. ඒ ශනිකව රහත් වෙන අන බලන්න. ඒ රහත් වෙන වෙලාවේදී සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙන අවස්ථාව තමයි පංච උපාදානස්කන්ධේ උපාදානයේ ප්‍රහාණය කරන අවස්ථාව තමයි සෝපාශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ. ඊළඟ පරිනිර්වාණය තමයි අනුපාශේෂ පරිනිර්වාණ ධාතු. ඒ කියන්නේ දැන් පංචස්කන්ධේ පවතිනවා. දැන් රහතන් වහන්සේ නමක් වුණත් පංචස්කන්ධයක් තියෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන. හැබැයි උපාදාන කරගත්ත ස්වභාවයක් නැහැ. නැවත ඊළඟ භවයක් උපදින්න ශක්තිය සම්පූර්ණ නැති කරලා තියෙන්නේ. අවිජ්ජා තෘෂ්ණා දුරු කරලා තියෙන්නේ. එතකොට මේ ශරීරයේ පවත්වා ගන්න දානේ වළඳනවා. ඒ වගේම තමයි ගිලම්පස වළඳනවා. සැතපෙනවා. ඉතින් මේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ටික කරන්න ඕනේ. මොකද මේ පංචස්කන්ධයේ මරණය දක්වාම මේ පරිහරණය කරන්න වෙනවනේ. හැබැයි ඇලීමක් නැහැ.
ඒ අපි සාමාන්‍ය මරණයටපත් වෙනවා කියන ස්වභාවය රහතන් වහන්සේ නමකට කියන්නේ පිරිනුවම් පාන එක. එතකොට ඒ පංචස්කන්ධයේ දුක තියෙනවා. රහතන් වහන්සේලාටත් තියෙන එක දුකක් තමයි පංචස්කන්ධයේ දුක. ඒ මේක පරිහරණය කරන්න එපා. කෙලෙස් ප්‍රහාණය දැන් අපිට ওই දෙකම තියෙනවා. අපිට කෙලෙස් බරක් තියෙනවා පංචස්කන්ධයේ දුක ඒ ඔක්කොම තියෙන. ඒක තමයි පංච උපාස්කන්ධය කියලා කියන්නේ. රහතන් වහන්සේ නමකට කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක් කියලා කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමෙක් එන පංචස්කන්ධයේ දුක තියෙන නිසා තමයි මේ දානේ වළඳන්න ඕනේ. ඉතින් ශරීරය පවත්වාගෙන යන ඕනේ. ඒ ආයු කාලයේ භුක්ති විඳිනකන් ඒ ජීවිතේ ගත කරන්න ඕනේ. ඒ දුක තියෙනවා. ඒකත් නිදහස් වෙන්නේ කොයි මොහොතේද? පිරුණම් පාන මොහොතෙන්ම සම්පූර්ණයෙන්ම අර පහනක් දැල්ලලා නිමුණා වගේ. දැල්ල කොහෙද ගියේ කියලා කියන්න බෑ කියනවනේ. ඒක අර මිලින්ද ප්‍රශ්නේ තියෙන උපමාවක්. නිවනටපත් වීම මොන වගේද? ස්වාමීනි නාගසේන හාමුදුරන්ගෙන් මිලිඳු රජුර වහනවා. පහනක් දැල්වෙන පහනක් නිමුණාට පස්සේ දැල්ල කොහෙද ගියේ? ගියේ දිහාක් කියන්නේ. ඒ වගේ තමයි නිවීම. නිවන කියන්නේ ඒක නිවීමටපත් වීම. අන්නේ ඒක තමයි අනුපාසේස පරිනිර්වාණය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දා කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලු වෙනදී තමයි අනුපාසේස පරිනිර්වාණය පිරුණම් පෑවේ. සෝපාසේස පරිනිර්වාණයටපත් උනේ එදා ලෝතර බුද්ධත්වයට ලැබු බුද්ධ ගයාවේදී. දැන් පැහැදිලි වෙනවා මේ පින්නතුන මේ කාරණා පිළිබඳව. එතකොට මේ අනුපාදා පරිනිර්වාණය තමයි මේ එතෙන්ටපත් වෙන එක තමයි සම්පූර්ණ මේ සම්බුද්ධ ශාසනයේ අවසාන ප්‍රතිඵලය. මේ ශාසනයේ තියෙන අවසාන ප්‍රතිඵලය ඒක තමයි. එතෙන්ට තමයි අපි යන්න ඕනේ. ඉතින් එතකොට මේ තව පරිනිර්වාණයක් පිළිබඳව සඳහන් කරනවා මේ ධාතු පරිනිර්වාණය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑවත් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ලෝකේ පුරා වැඩ වාසය කරනවා. සම්බුද්ධ ශාසනය අවසන් වෙන දවසක ඒ අර වජිරාසන මස්තකයේදී බුදුරුවක් මෙවිලා ඉතින් ඒ ධර්ම දේශනා කළා ධාතු පරිනිර්වාණයක් සිද්ධ වෙනවා. හරියට කපුරු පෙත්තක් දැල්ලුවා වගේ ඊට පස්සේ කිසි දෙයක් ඉතුරු නොවන විදිහට ඒ පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා කියන එකට කියන ධාතු පරිනිර්වාණය කියලා. මේ පරිනිර්වාණ තුන පිළිබඳව තමයි මේ ශාසනය සඳහන් වෙන්නේ. ඒතර මේ පුන්න මහරහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ සරුත් මහරහතන් වහන්සේට මේ ශාසන බ්‍රහ්මචර්ය අනුගමනය කරන්නේ කුමක් සඳහාද? අනුපාදිශේෂ පරිනිර්වාණය පිණිසයි කියලා කියනවා. ඉස්සලම ඇහුවේ මේ ශාසන බ්‍රහ්මචර්ය අනුගමනය කරන්නේ සීල විසුද්ධිය පිණිසද, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, සප්ත විසුද්ධිය ගැන අහලා අහන එකින් එකට නැත කියනවා. එහෙනම් කුමක් සඳහාද කියලා අහනවා. පිළිතුරු දෙනවා අනුපාදා පරිනිර්වාණය පිණිසයි කියලා. අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද, චිත්ත විසුද්ධියද, ditthi විසුද්ධියද කියලා සප්ත විසුද්ධිය අවසානයේ ඥාන දර්ශන විසුද්ධිය දක්වා අහනකොට එහෙමත් නෙමෙයි කියලා කියනකොට කියන මට මේක පැහැදිලි කරන්න කියලා. ඊ타ත්ම ලස්සන උපමාවක් මේ පුන්න මහරහතන් වහන්සේ විසින් ලබා දෙනවා සරුත් මහරහතන් වහන්සේට. මේ උපමාවෙන් තමයි මේ සූත්‍ර දේශනාවේ නම වෙලා තියෙන්නේ රත විනීත සූත්‍රය කියලා. රතයක් උපමා කරගෙන කරපු දේශනාවක්. තාමත්ම ලස්සන උපමාවක්. මේ උපමාව දේශනා කරනකොට මේ ධර්මයේ පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. මොකද්ද මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරපු කාරණා පිළිබඳව. කොසල් මහ රජුරවන්ට මේ සවැත් නුවර ඉන්න දැන් කොසල් රජුරෝ ඉන්න ප්‍රදේශය සවැත් නුවර. සවැත් නුවර සිට සාකේත නුවරට ගමනක් යන්න ඕනේ. යොදුන් 7ක දුර. ඒ සඳහන් කරන යොදුන් 7ක දුරක් ගෙවාගෙන යන්න ඕනේ සාකේත නුවරට. ඊතා ඉක්මනින් පහසුවෙන් යා යුතු ගමනක් මේක. ඉක්මනින් යන්නත් ඕනි, සුව පහසුව යන්නත් ඕනි. අමාත්‍යවරුන්ට මේ පිළිබඳ පැහැදිලි කරාම අමාත්‍යවරු මොකද කරන්නේ? යොදුනක් ගානේ රත 7ක් නවත්තනවා. පළවෙනි යොදුනේ ඉඳන් පටන් ගන්න ඉඳන් පළවෙනි යොදුනක් යනකොට රතේකින් ගිහලා ඒ රතෙන් බැහැලා ඊළඟ රතේට ගොඩ වෙනවා. ඒ රතෙන් තවත් යොදුනක් ගිහිල්ලා ඊළඟ රතේට ගොඩ වෙනවා. ඔය විදිහට රත 7ක් යොදාගත්තට පස්සේ අජානී අශ්වයන් යදු රත කියලා කියනවා. ඒ කියන්නේ බොහොම ශක්තිවන්ත අශ්වයෙක්නේ අජානී අශ්වයා කියලා කියන්නේ. නිරෝගිමත් අශ්වයෙක් බොහොම වේගින් යන්න පුළුවන්. මොකද එකම අශ්වයාගෙන් ගියොත් වෙහෙස වැඩි. රජ්ජුරුවන්ටත් වෙහෙස නිසා තමයි දැන් මේ රත 7ක් යොදවනවා. එතකොට මේ රජ්ජුරුව සවැත් නුවරින් ආරම්භ කරනවා එක රතයකින් යනවා. යොදුනක් යනවා. ඒ රතෙන් බහිනවා. දෙවෙනි රතේට නගිනවා. දෙවෙනි රතෙන් යොදුනක් යනවා. ඒ රතෙන් බහිනවා. තුන්වෙනි යොදුන ඊළඟ රතෙන් යනවා. මේ විදියට රත 7කින්
6 වෙනි රතෙන් බැහැලා 7 වෙනි රතේට නැගලා ඒ රතෙන් තමයි සාකේත නුවරට ළඟා වෙන්නේ. එතකොට දැන් සාකේත නුවරට ගියාට පස්සේ කොසල් රජුගෙන් අහන ප්‍රශ්නයක් කවුරුන් හරි අහනවා රජතුමනි මොකේද ආවේ? රතෙන් ආවේ. මේ රතෙන්ද ආවේ? එක රතෙන්ද ආවේ නෑ, එක රතෙන් නෙමෙයි ආවේ. කොහොමද ආවේ? පළවෙනි රතෙන් ආවා, ඒ රතෙන් ඇවිල්ලා බැහැලා දෙවෙනි රතේට නැග්ගා. දෙවෙනි රතෙන් ආවේ, ඒ රතෙන් බැහැලා තුන්වෙනි රතේට නැග්ගා. තුන්වෙනි රතෙන් බැහැලා හතරවෙනි රතේට, පස්වෙනි රතේ මේ රත 7කින් ආවේ. තාමත් පහසුවෙන් මේ සාකේත නුවරට ළඟා වුණේ මේ රත 7කින් ආපු ගමන. මේ කාරණාව මේ පුන්න මහරහතන් වහන්සේ උපමාවෙන් දේශනා කරනවා සරුවත් මහරහතන් වහන්සේට. මොකද මේ කරන ප්‍රකාශය? ස්වාමීනි මෙන්න මේ වගේ තමයි සප්ත විසුද්ධිය. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට යන්න ඕනේ. දැන් දෙවෙනි රතේට නැග්ගේ පළවෙනි රතෙන් ආපු නිසානේ. තුන්වෙනි රතේට නැග්ගේ දෙවෙනි රතෙන් ආපු නිසානේ. හතරවෙනි රතේට නැග්ගේ තුන්වෙනි රතෙන් ආපු නිසානේ. එහෙම හිතන්නකො ඔබ පින්නතුන් කල්පනා කරන්නකො. එතකොට ඒ වගේ තමයි සීල විසුද්ධිය සම්පූර්ණ කළොත් චිත්ත විසුද්ධියටපත් වෙන්න පුළුවන්. චිත්ත විසුද්ධිය සම්පූර්ණ කළොත් දිට්ඨි විසුද්ධියට පැමිණෙන්න පුළුවන්. දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කළොත් කාංකා විතරණ විසුද්ධියට පැමිණෙන්න පුළුවන්. කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කළොත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පැමිණෙන්න පුළුවන්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් සම්පූර්ණ කළොත් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට පැමිණෙන්න පුළුවන්. පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් පිරිසුදු කරගත්තොත්, ඒ විසුද්ධිය අවබෝධ කරගත්තොත් ඥාන දර්ශන විසුද්ධිය සහත් වෙන විසුද්ධියට පැමිණෙන්න පුළුවන්. බලන්න කොසල් රජුරෝ 7-7කින් සාකේත නුවරට ගියා වගේ තමයි පළවෙනි රතේ දෙවෙනි රතේට එන්න උපකාර කළා වගේ. සීල විසුද්ධිය සම්පූර්ණේ නැත්තම් චිත්ත විසුද්ධියට එන්න බෑ. චිත්ත විසුද්ධිය සම්පූර්ණ කළේ නැත්තම් දිට්ඨි විසුද්ධියට එන්න බෑ. දැන් මෙතන ආරෂ්ඨාංගික මාර්ගෙ මේ තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන මෙතන තියෙන. මේක විස්තර කරලා තියෙන්නේ මේ. සප්ත විසුද්ධිය විස්තර කිරීමක් තියෙන. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තවත් සියුම විස්තර කරපු තැනක් තමයි මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ. ඒතර මේතන මේ ටික දැන් අපි ටිකක් පැහැදිලි කළොත් එහෙම මේ නිවන් මාර්ගය. ඒතර මේ එකක් නෑ සීලය විතරක් ආරක්ෂා කරන එක ශාසන බ්‍රහ්මචර්යා නෙමෙයි කියලා තමයි අර මුලින්ම කිව්වේ. චිත්ත විසුද්ධියට පමණක් පැමිණීම ශාසන බ්‍රහ්මචර්යාව පැවිදි ජීවිතය කියන්නේ ඒක එතන පමණක් නැවතීම නෙමෙයි කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. එතන මේ සීල විසුද්ධිය කියලා සීලේ පිරිසුදුභාවය. සිල්වත්කම. ඒ කියන්නේ යම් කෙනෙක් ආරක්ෂා කරන සීලේ පිරිසුදුභාවයක් තියෙන්න ඕනේ. එතනින් එහාට චිත්ත විසුද්ධිය නෑ. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සිහිය දියුණු කළ සමාධිය. සමාධි උපචාර අර්පණා සමාධිය. ඒ කියන්නේ ධ්‍යාන සමාධියක් වෙන්න පුළුවන්. හොඳ සිහිය පිහිටුවීමක් තියෙන්න ඕනේ. ඒතර සීලය පිළිබඳ ගත්තාම ඉතින් ප්‍රාතිමෝක්ෂ සංවර සීල දෙ භික්ෂුන් වහන්සේ නමකට ප්‍රාතිමෝක්ෂ සංවර සීල උපසම්පන්න භික්ෂුන් වහන්සේ. දැන් උතන ගත්තාම පංච සීලේ තියෙනවා. දැන් පංච සීලේ තුල ඉන්න කෙනා මේ භාවනාව තුලින් ඉදිරියට යන්න නම් පංච සීලය හොඳින් ආරක්ෂා කරනවා. අනේ එයාට පංච සීලය පිළිබඳ හොඳ සීල විසුද්ධියක් තියෙනවනේ. සීලේ පිරිසුදුකමක් තියෙන්න ඕනේ. නිවනටපත් වෙන්න නම් නිවන් මාර්ගය තුල වඩන්න නම් අනිවාර්ය සීලේ පිරිසුදුභාවයක් තියෙන්න ඕනේ. එයා යම් කෙනෙක් අටසිල් රකින්න තෝරාගත්තා නම් ඒ අටසිලිය හොඳට ආරක්ෂා කරන්න ඕනේ. එතකොට දසසිල් රකින්නවා නම් දසසිල් රකින්න කෙනා ඒ දසසිලිය ආරක්ෂා කරගන්න ඕනේ. සාමණේර භූමිය තුල සාමණේර දසසිලිය ආරක්ෂා කරන ඒක පිරිසුදුභාවයේ තියෙන්න ඕනේ. උපසම්පන්න භික්ෂුව උපසම්පන්න සීලය තුලින් ඒ නිවන් මාර්ගය තුල ගමන් කරන උපසම්පදා සීලය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ඒ සීලේ පිරිසුදුභාවයේ තියෙන්න ඕනේ. දැන් යම්ස කෙනෙක් අහන්න පුළුවන් දැන් මෙච්චර මේ දැන් පංචශීලේනොත් නිවන දක්වාම යන්න පුළුවන් නම් ඇයි මේ අටසිල් දසසිල් සාමණේරසේ උපසම්පදා සීලයේ තියෙන්නේ? මෙතන කියන්නේ සීලය කියලා කියන්නේ කය වචන සංවරතාවය. කයයි වචනයයි සංවරතාවය තමයි සීලය කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් සිත සංවර භාවයටත් ඒක රුකුල් වෙනවා. ඒතර පංචශීලයට එහා ගිය කායික වාචික සංවරයක් තියෙනවා අටසිල් වල දසසිල් වල. දැන් අපි උදාහරණයක් ඇරෙන්න ගත්තාම දැන් මේ අරමුණු සිත අපිරිසුදුභාවයට පත් කරන්නේ බාහිර ලෝකෙන් ගන්න අරමුණු නිසා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි අරමුණු ගන්නවනේ. ඒ අරමුණු අරගත්තට පස්සේ ඒවෙන් තමයි අපිට කෙලෙස් වැඩෙන්නේ.
ඇසෙන් රූප දැකීම තුළින්, කනෙන් ශබ්ද ඇසීම තුළින්, නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, ශරීරයේ ස්පර්ශය දැනෙනකොට, මනසට අරමුණු වෙනකොට, සීමාවක් නැතුව මේ පංච ඉන්ද්‍රියන් වලට අරමුණු වෙනකොට පංච කාමයේ කියන එක වැඩිලා අපිට සති සම්පජඤ්ඤේ පවත්වා ගන්න අමාරුයි. සිහිය පවත්වා ගන්න අමාරුයි. බැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. පංචශීල ප්‍රතිපදාව තුලට වැඩිය මේ අටසිල් වල දසසිල් වල කායික වාචික සංවරය තියෙනවා. දැන් පංචශීලයේ තියෙන කාමේසු මිච්ඡාචාරා. කාමේ වැරදියට හැසිරෙන්න එපා. අටසිල් වල තියෙන මොකද්ද? අබ්‍රහ්මචර්යා. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන. ඒ කාමේ වැරදි විදිහට නෙමෙයි හරි විදිහටත් කාමේ සේවනයේ යෙදෙන්න බෑ. අන සංවර භාවය ඇති කළා දුන්නා. එතකොට ඒකේ තියෙනවා විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාධි. එතකොට අවේලාවේ ආහාර ගන්න බෑ. දිව සංවර කරනවා. දැන් නච්ච ගීත වාත විසූක දස්සන මාලා අන්න ඇස කන නාසය දිවසර ඉන්ද්‍රයන් මේ සංවර කරනවා. ඇසෙන් රූප දකින දැන් නෘත්‍ය ගීත ඒවා බලන්න බෑ, අහන්න බෑ. සංවරයක් ඇති කරලා දෙනවා. අන්න බලන්න. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය තුලින් තමයි මේ කෙලෙස් ඇති වෙන ස්වභාවය යම් මට්ටමක පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒකනේ දැන් භාවනා යෝගී සඳහා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ දේශනා කළේ අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ. අරණ්‍යකට යන්න, රුක් මූලකට යන්න, ශුඤ්ඤාගාරයකට යන්න. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් තැනකට එන්න. දැන් මේ මහා නගරයක් මැද්දේ දැන් අපිට භාවනා කරන්න බෑනේ. මිනිස්සු එහාට මෙහාට යනවා, සද්ද බද්ද ඇහෙනවා, වාහන යනවා, ගෝසාකාරී පරිසරයක අපිට සමාධියක්, හිතේ සමාධියක් දිනු කරගන්න චිත්ත විසුද්ධියටනේ අපි යන්න ඕනේ. දැන් සීල විසුද්ධියෙන් අපි යන්න ඕනේ චිත්ත විසුද්ධියට. චිත්ත විසුද්ධිය කියන්නේ සමාධිය. පංච නීවර ධර්ම යටපත් කරපු තැන. ඒතර පංච නීවර ධර්ම යටපත් කරන්න නම් හොඳ මානසික තත්ත්වයක් ඇති කරගන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර. ඒතර ඉන්ද්‍රිය සංවරය ඇති කරලා දෙන්නේ සීලයෙන්. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඒක තමයි. ඒතර ඒක පංචශීලයෙන් කෙරෙන්නේ නැති දේ අටසිල් දසසිල් වලින් කරනවා. දැන් පැහැදිලි මේ පින. දැන් අටසිල් වලට එහාගේ දැන් දසසිල් සමාදන් වෙනකොට තවත් තියෙනවා ගොඩක්. මොකද්ද දැන් මිල මුදල් පරිහරණය කිරීම පව අත්හරින්න වෙනවා. එතකොට තවත් මේ කාම සම්පත් වලින් ඈත් වෙනවා. ඒතර උපසම්පන්න සීලයට යනකොට තවත් කෝටියක් සංවර සීලය. දැන් විශේෂ ශික්ෂා 227ක් තියෙනවා. එතකොට 8කට වැඩිය තව කොයි කී ගුණයක්ද? එතකොට එතෙන්දී තවත් සංවරතාවයේ තීව්‍ර භාවයටපත් වෙන. එතන ලොකු රාමුවක්. දැන් මේ රාමුව ඇතුලේ අපිට ඉන්න කියලා කියන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය පුද්ගලයා, මිනිස්සයා හිර කරන්න කරපු වැඩද නේ? ඉන්ද්‍රිය සංවරය. මේක පිටපැන්නොත් අපේ සිහිය අරමුණු වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනත් කාම අරමුණු අපේ හිතට එනවා. අපිට යම්සි රාමුවක් දීලා දෙන. මේ රාමුවෙන් පිටපනින්න බෑ. පංචශීලයට වැඩිය විශාල රාමුවක් තමයි අටසිල්, ඊට පස්සේ දසසිල්, සාමනීර සීල, උපසම්පදා සීල. ඒතකොට මේ සීලයෙන් ගොඩක් දුරට මේ ඉන්ද්‍රිය සංවර කරලා දෙනවා. ඒක තමයි කරලා දෙන්නේ. ඒතර නැත්තම් කියේ කොයි සීලෙත් එකයිනේ කියලා එහෙම කියන්න බෑ. එතකොට අර පංචශීල ප්‍රතිපදාව තුල සිටිනකොට ඒ පුද්ගලයාට ලබන්න තියෙන ඉන්ද්‍රිය සංවරතාවයට වැඩි ඉන්ද්‍රිය සංවරතාවයක් අටසිල් දසසිල් සමාදන්වට ගිහි ඇත්තන්ට පුළුවන්කම තියෙනවා. ඒ නිසානේ අපි පොහොය අටසිල් ආදී සමාදන් වෙන්නේ. මොකද gedara ඉඳන් සාමාන්‍ය කාම වස්තුන් වල ඇලී ගලී ඉන්න කෙනෙක් විහාරස්ථානයකට අරණ සෙනසුනකට ගියාට පස්සේ ඒ සීලය ආරක්ෂා කරගන්න පහසුයි, ඉන්ද්‍රිය සංවරතාවය ඇති කරගන්න පහසුයි. ඒ ඉන්ද්‍රිය සංවරතාවයම අපිට සමාධියට විශාල රුකුලක් දෙනවා. පංච නීවරණ ධර්ම යටපත් කිරීමනේ සමාධිය කියලා කියන්නේ. මොනවද? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා. මේ බණහන පිනතු මේව දන්නවා. නීවරණ, නිවන ආවරණය කරපු ධර්ම. ඉතින් මේවා එන්නේ කොහෙන්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මේ බාහිර ලෝකෙන් එන්නේ මේවා. ඒතර බාහිර ලෝකයෙන් එන්නව මේ අරමුණු නිසා හිත දූෂිත භාවයට පත් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. මොකද්ද? පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලේට. මේ කෙලස් කියන ඒවා ඇති වෙන කුමක් නිසාද? ආගන්තුකෙන් පැමිණෙනා වූ අරමුණු නිසා. නැත්තම් උප්පත්තිය මේ සිත හරි ප්‍රබස්සර, හරි පිරිසිදුයි හිත කියන එක. එහෙනම් සීල විසුද්ධිය කියන එක දැන් පැහැදිලි මේ පින්නතුන. එහෙනම් සීලයක් අවශ්‍යයි. සංවරතාවයේ කායික වාචික සංවරතාවයේ අවශ්‍යයි. දැන් ওই සීලේ ශික්ෂා වලින් සම්පූර්ණ තියෙන එක්ක කය සංවර කරනවා, එක්ක වචනේ සංවර කරනවා.
එතකොට මේ කායික හා වාචසික සංවරය කියන එක බලපානවා සිත සංවර කර ගැනීම සඳහා. ඒක තමයි මේ සඳහන්. එතකොට චිත්ත විසුද්ධියට යන්න පුළුවන්. එතකොට අර හොඳට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් තැනක් ඒ ඉන්ද්‍රිය සංවර භාවය ඇති කරගෙන භාවනාව ආරම්භ කළොත් දැන් මෙතන භාවනාවක් අවශ්‍යයි. මෙතන කමඨහනක් අවශ්‍යයි. අපි හිතමු ආනාපාන සතිය කියලා. දැන් ආනාපාන සතිය භාවනාව වඩනකොට ආස්වාස ප්‍රාස්වාසයේ දකිමින් වාසය කිරීම. සිහියෙන් ඒ ආස්වාස ප්‍රාස්වාස දකිමින් සති සම්පජඤ්ඤේ වාසය කරනකොට කෙලෙස් ධර්මයන් අර නීවරණ ධර්මයන් ටික ටික යටපත් වෙලා සමාධිය කියන එක ඉස්මතු වෙනවා. සමාධිය කියන්නේ පිරිසිදු හිතක්. පිරිසිදු හිතකට තමයි විදර්ශනා නුවණ ප්‍රඥා පහළ වෙන්නේ. එහෙනම් පිරිසිදු හිත හදා ගන්න ඕනේ ඉස්සලා. පිරිසිදු හිත හදා ගන්න ඉස්සලා සීලය හොඳට හදා ගන්න ඕනේ. කායික වාචික සංවරය හදා ගන්න. එහෙනම් සීල විසුද්ධියෙන් යනවා කොතෙන්ද? චිත්ත විසුද්ධියට යනවා. දැන් පැහැදිලි මේ පින්නතුන්ට මේ කාරණාවල. ඒතර චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? සමාධිය. ඒ සමාධිය වඩා ගන්න නොඑක් භාවනා ක්‍රම තියෙනවා. භාවනා ක්‍රම තියෙනවා. මොකද්ද? සමත භාවනා කර්මස්ථාන 40ක් තියෙනවා. එතකොට මේ කර්මස්ථාන 40න් අපි යම් භාවනාවන් ප්‍රගුණ කරනවා. දැන් බුද්ධානුස්සති භාවනාව. සතර කමඨහන් කියලා කියන්නේ ඒකේ පළවෙනි බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිමා චතුරාර්යක්ඛා බික්ඛු භාවේ සීල. අපිට තියෙන ආරක්ෂාවක්. චතුරු ආරක්ෂාවක් තමයි මේ සතර කමඨහන්. ඒතර බුද්ධානුස්සතිය වැඩි වීම. දැන් මේ බුද්ධානුස්සතිය වඩන්නේ කුමක් නිසාද? සිහිය දියුණු කර ගන්නවා වගේම තවත් දෙයක් එතනින් වෙනවා. මොකද ශ්‍රද්ධාව වැඩෙනවා. හැම භාවනාවකින්ම වෙන්නා වූ පොදු කාරණාව තමයි අපිට පොදු ප්‍රයෝජනේ තමයි සතිය දියුණු වීම, සිහිය දියුණු වීම. හැබැයි ඒ භාවනාවන්ට ආවේනික තවත් ප්‍රයෝජන තියෙනවා. දැන් බුද්ධානුස්සති භාවනාවේ ලැබෙන ප්‍රයෝජනේ නෙමෙයි මෛත්‍රී භාවනාවේ ලැබෙන්නේ. දැන් බුද්ධානුස්සති භාවනාව ලැබෙන්නේ මොකද්ද? බුදු ගුණ මෙනෙහි කිරීම තුළින් ශ්‍රද්ධාව ජනිත වෙනවා. දැන් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අත්‍යවශ්‍ය දෙයක් නේ. ඉන්ද්‍රිය ධර්මයන්හි පළවෙනි ඉන්ද්‍රිය ධර්මය සද්ධා ඉන්ද්‍රිය. ඒතර සද්ධා ඉන්ද්‍රියෙන් වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන පංච ඉන්ද්‍රිය ධර්ම. ඒතර පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආරම්භය තමයි දැන් යම්ස කෙනෙක්ට ධර්ම අවබෝධය ලබන්න මූලික වශයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි ශ්‍රද්ධාවන්ත භාවය. තුරුණුවන් කෙරෙහි තියෙනා වූ අතිශය ප්‍රසාදයේ ගෞරවයේ ඉතින් මේ ඔක්කොම ශ්‍රද්ධා මේක චෛසික ධර්මයක් හැටියට සඳහන් කරනවා. ඒතර කුසල සිතක අනිවාර්යයෙන්ම තියෙන චෛසික ධර්මයක් ශ්‍රද්ධාව කියන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාව වර්ධනය වෙන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාව වර්ධනය කර ගන්න තමයි අපි සාමාන්‍ය ආධුනිකම භාවනාව කරන ආධුනිකයෙකුටම අපි හිතමු මේ ශාසනයේට කල්යාණ මිත්‍ර සම්පත්තිය මත යොමු වෙච්ච ඉස්සල්ලාම ආපු කෙනෙකුට කල යුතු ඉස්සල්ලාම කරන්න ඕනි භාවනාව තමයි බුද්ධානුස්සතිය. සීලයක් සමාදන් වෙලා බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ නවආරාදී බුදුගුණ පිළිවෙලින් මෙනෙහි කරන්න ඕනේ. ඒවත් තේරුමත් එක්ක අර්ථයත් එක්කලා මෙනෙහි කරන්න ඕනේ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ. ඒවා අරහන් කියන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ සීල කෙලෙස් නැසෝසෙයින් අරහන් නම් වනසේක. චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්ම ආදීන්ගෙන් සමන්නාගතයෙන් බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වනසේක. මේ විදිහට දැන් වෙලානේ අපිට මේ ඔක්කොම දේශනා කරන්න. ඒවා අර්ථයත් එක්ක මෙනෙහි කරන. මෙනෙහි කරනකොට පිළිවෙලින් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේ මනුස්සානම් බුද්ධෝ භගවාති. අන්න පිළිවෙලින් මෙනෙහි කරනවා. දැන් වෙන අරමුණු වලට හිත යවන්න නැතුව ඒක මෙනෙහි කරන්න ඕනේ. දැන් ඇසෙන් අරමුණු ගන්නෙ නැතුව නාසයෙන් අරමුණු ගන්න. දැන් ඇසෙන් අරමුණු ගන්න නැති ඒකට තමයි අපි S2 පියාගන්නේ. කනෙන් අරමුණු ගන්න අරමුණු එන නිසා තමයි අපි විවේක නිහඬ පරිසරයකට යන්නේ. නාසයෙන් අරමුණු තින් එහෙම අපි හැම වෙලාවෙම ගන්න. දැන් ආහාරයක් ගන්නකොට අර මේ සාමාන්‍ය සමාජය තුළ අපි නාසයෙන් අරමුණු ගන්නවා. ඒ වගේ පරිසරයක් අපි හදා ගන්නවා. එතකොට දිවෙන් අරමුණු ගන්න. ඉතින් අපි ආහාර අනුභව කර කර භාවනා කරන්නේ. ඉතින් ශරීර ස්පර්ශය දැනෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ විශේෂයෙන් මේ භාවනාවේදී අපිට බාධා වෙන අවස්ථා දෙක තමයි ඇසෙන් අරමුණු එන එක හා කනෙන් අරමුණු එන එක හා මනසට එන අරමුණු. ඒ කියන්නේ මනස දැන් අපි රූප නොපෙනුනත්, ශබ්ද ඇහුන් නැති වුණත්, ගන්ධ සුවඳ දැනුන් නැති වුණත්, දිවට රස දැනුන් නැති වුණත් අපේ මනස අවදියෙන්නේ. ඒතර මනසට එන්නේ මොනවද? අතීතයේ කරපු දේවල් හා අනාගතයේ දේවල් අපිට සිහිපත් වෙනවා. අපේ සිත තියෙන හැම වෙලේම අතීත අරමුණක හා අනාගත අරමුණක.
දැන් අපි මොන හරි දැන් ඉන්ද්‍රියන් වලින් එන අරමුණු දැන් අපි කියමු මෙතන ඉන්ද්‍රියන් දැන් ඉන්ද්‍රියන් පිළිබඳ ගත්තාම දැන් අතන සඳහන් කළේ පංච ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඒක වෙනම ඉන්ද්‍රිය ධර්මයක්. මේ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය. ඉතින් මේවෙන් ගත්ත අරමුණු වලින් එන ගත්ත ඒ ක්‍රියාකාරකම් අපිට මනසට එනවා. අතීතයේ කරපු කියපු දේවල් මතක් වෙනවා භාවනාවට ඉඳ ගත්තාම. සමහර වෙලාවට අපි නොහිතන දේවල් අපිට මතක් වෙච්ච නැති දේවලුත් භාවනාව ඉඳ ගන්නකොට මතක් වෙනවා. අනාගතේ කරන්න තියෙන දේවල් මතක් වෙනවා. දැන් අපි ඉන්න ඕනේ කොතනද? අපි ඉන්න ඕනේ වර්තමානයේ තුල. අපි ඉන්න ඕනේ වර්තමානයේ. දැන් වර්තමානයේ කියන්නේ දැන් මේ වෙලාවේ කමටහනට ගන්න ඕනේ හිත. දැන් බුද්ධානුස්සතිය නම් බුදු ගුණ වලට හිත යොමු කර ගන්න ඕනේ. ඒක තමයි වර්තමානයේ හිත ගන්නවා කියලා කියන්නේ. ඉතින් අතීත අරමුණකටත් යන්නේ නැහැ, අනාගත අරමුණකට යන්නේ නැතුව වර්තමානයේ තුල හිත පවත්වාගෙන එක තමයි සිහිය කියලා කියන්නේ. දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක තමයි. ඒතර අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසම සාරති සත්තා දේ මනුස්සානම් බුද්ධෝ භගවාති. ඉතින් අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරනකොට තවත් සිහිය දියුණු කරගන්න පුළුවන්. ඒක වරදිනවනේ කොහොමද? ඊසේ භගවා බුද්ධෝ සත්තා දේ මනුස්සානම් අනුත්තරෝ පුරිසම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචන සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධ මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළොත් බුදු ගුණ වඩනකොට ඔන්න සිහිය දියුණු වෙනවා. ඒතර බුද්ධානුස්සතිය භාවනාවේ බුදු ගුණ මෙනෙහි කර යුතුනේ ශ්‍රද්ධාවේ බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව ජනිත වෙනවා වගේම සිහියක් දියුණු වෙනවා. මෛත්‍රී භාවනාවත් එහෙමයි. ඉස්සලා තමාට මෛත්‍රී කරගෙන මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවපත් වෙම්මා කියලා තමාගේ නම් ලෝකේ දක්වා මෛත්‍රී පතරවන්න ඕනේ. එතකොට මෛත්‍රී චින්තාවත් දියුණු වෙනවා සිහියක් දියුණු වෙනවා. දැන් අපිට මේ නිවන් මාර්ගයේ තුල ගමන් කරනකොට අපිට බාධා වෙන කෙලෙස් ධර්ම තියෙනවා ලෝභ දේශ මොහ. දැන් මේවා යම් මට්ටමක පාලනය කරන්න පුළුවන් භාවනා මේවා. මොනවද? දැන් මෛත්‍රී භාවනා කරනකොට දේශේ, පටිගය, ව්‍යාපාදේ මේවා දුරු කරගන්න, යටපත් කරගන්න. යම් මට්ටම යටපත් කරන උපකාර වෙනවා. අසුභ භාවනා වඩනකොට මේ ශාරීරික අසුභය මෙනෙහි කරනකොට මේ රාගාදී සිතුවිලි වලින් පෙළෙච්ච සිත යම් මට්ටමක රාගාදී සිතුවිලින් හිත යටපත් කරගන්න පුළුවන්. මානාදී සිතුවිලි පහළ වෙනකොට ඒවා යටපත් කරන මරණානුස්සති භාවනාව වැදගත් වෙනවා. මරණය ගැන හිතන එක මාන්නේ යටපත් වෙනවා අපේ හිතේ. අනේ මම මැරෙනවා හෙට වුණත් මැරෙයිද කියන්න බෑ කියන සිතුවිල්ල අපිට ඇති වෙනවා. එතකොට මේ භාවනාවන් ක්‍රමක්‍රමයෙන් පිළිවෙලට මෙනෙහි කරනකොට සිහිය දියුණු වෙනවා හැම භාවනාවකින්ම. හැබැයි පොදු කාරණාවක් කියලා සිහිය දියුණු වෙනවා. ඒ භාවනාවට අනුරූපය වෙන වෙනම කමඨහන් වලින් ඒ වෙන ප්‍රයෝජන අපිට ලැබෙනවා. එතකොට ආනාපාන සති භාවනාවෙන් සම්පූර්ණ කරන සිහිය දියුණු කරන එක. ආනාපාන සතිය වැඩි වීම තුළින් සම්පූර්ණ සිහිය දියුණු වෙනවා. ඒතර ඒ එළඹ සිටි සිහිය දැන් ආස්වාසේ ප්‍රාස්වාසේ එළඹ සිටි සිහියට නෙන්නේ. අපි බලෙන් හුස්ම ගන්නවා නම් බලෙන් හුස්ම හෙලන එක භාවනාව නෙමෙයි. හුස්ම හෙලන ගන්න එක හෙලන එක අපි අමුතුවෙන් කරන්න ඕනේ. අපි උපදින දවසේ නම් කරන දෙයක් නේ. ඒක નિરાයාසයෙන් වෙන දෙයක් නේ. අපි ආයාසයෙන් කරන්න ඕනේ නේ. මේ භාවනා කරනවා කියලා ආයාසයෙන් හුස්ම ගන්න හුස්ම හෙලන්න ඕනේ නේ. નિરાයාසයෙන් වෙන හුස්ම රැල්ලට හිත යොමු කරනවා. ඒ හිත යොමු කළ සිහිය දියුණු කර අපිට ඕනේ සිහිය දියුණු කරන්න. අපිට හුස්ම රැල්ල නෙමෙයි ඕනේ. අපිට ඕනේ සිහිය දියුණු කරගන්න. එතකොට අර එළඹ සිටි සිහියට ඒතර අතීතයට යන්නෙත් නැතුව අරමුණකට අනාගත අරමුණකට යන්නෙත් නැතුව වර්තමානයේ සිට සපවත්තාගෙන සමාධියට එනවා. ඉතින් ওই සමාධිය ඉතින් උපචාර සමාධිය, අර්පණා සමාධිය කියන්නේ ධ්‍යාන සමාධිය. ඉතින් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය, චතුර්ථ ආදී ධ්‍යාන වලට සමවදින්න පුළුවන්. දැන් මේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා කියමුකෝ. ධ්‍යාන සමාපත්තියකට වගේ ආවොත් දැන් මේ වෙනකොට හිත හරියට සමාධිගත වෙලා. දැන් මේ වෙනකොට නීවර ධර්ම සම්පූර්ණ යටපත් වෙලා. දැන් හිත හරි සමාධි හිත පිරිසිදුයි දැන්. දැන් කුසල් සිත් තියෙන හිතේ අකුසල සිත් නෙමෙයි තියෙන්නේ. එහෙම දෙයක් ගැන හිතමු දැන්. එතෙන්ට ඇවිල්ලා තියෙනවා කියලා හිතමු. එහෙම ආපු අය මේ ශාසනය තුල හිටියානේ කොච්චර හිටියද රහතන් වහන්සේලා. බිහි වුණාද? වර්තමානෙත් ඉන්නවනේ ස්වාමීන් වහන්සේලා එහෙම දියුණු කරගත්තා අය. දැන් ඊළඟට යන්නේ දිට්ඨි විසුද්ධියට. දැන් මේ දිට්ඨි විසුද්ධියට යන්න බෑ කිසිම බුදුරජාන් වහන්සේ දහම් සංගුණ සරණ නොගිය කෙනෙකුට. අන්න ඒක තමයි මෙතන වැදගත්ම කාරණාව. ඒ කියන්නේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ විදර්ශනා නුවණින් ලබන්නා වූ දෙයක්. නාම රූප ධර්මයන්ගේ ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න එක. ඒ නාම රූප ධර්මයන්ගේ ඇතිව නැති වෙන ස්වභාවය දකින්න නම් විදර්ශනා භාවනා කරන්න ඕනේ. විදර්ශනා වැඩෙන්න ඕනේ. මොකද්ද විදර්ශනා කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ සංකල්පය අවබෝධ වෙන්න ඕනේ. දැන් ත්‍රිලක්ෂණයේ ලෝකයට හඳුන්වලා හොයලාද හෙව්වේ කවුද? ඒ කියන්නේ අනිත්‍යයි කියන ස්වභාවයේ ලෝකයට
හොයාගත්ත එකද අනිත්‍ය තමයි මේ ලෝකේ හැම වෙලාවෙම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. අනිත්‍ය කියන්නේ මොකද්ද? වෙනස් වීම. දැන් වෙනස් වෙන්නේ කොයි වෙලාවටද? මේ කතා කරන මොහොතෙත් වෙනස් වෙනවා. ඒ කියන්නේ උදේ වෙනවා, දවල් වෙනවා, රෑ වෙනවා, ආයි රෑ එළි වෙනවා, ආයි දවසක් ගෙවෙනවා, දවස් දෙක තුන ගෙවෙනවා, අපි වයසට යනවා, ටික ටික මේ කතා කරන මොහොතක් පාසා. ඒ කියන්නේ ක්ෂණයක් පාසා මොකද්ද වෙන්නේ? ලෝකේ වෙනස් වෙනවා. මේ නාම රූප ධර්මයන් වෙනස් වෙනවා. නාම කියන්නේ චිත්ත ස්වභාවය, රූප කියන්නේ මේ රූපය. දැන් අපේ මේ ශරීරය ගත්තාම නාම රූප දෙකක්. මේ නාම රූප දෙක මොහොතක් පාසා වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය කියන කෙනෙක් හොඳට හිටපු කෙනෙක් මැරුණ ගමන් අනේ අනිත්‍යයි නේ. දැන් ඒකට එහා ගිය දෙයක් මේ කියන්නේ. සියුම්ම සිද්ධ වෙන ක්‍රියාවලියක අනිත්‍ය කියලා කියන්නේ. ඒක නුවණින් දකින්න ඕනේ. ඒතර මේ ලෝකයේ බුදුරජාන් වහන්සේ නමක් සොයාගන්න වටිනාම කාරණා තුන මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි ත්‍රිලක්ෂණ සංකල්පය. මේක ලෝකේ වෙනවා. හැබැයි කවුරුත් දකින්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවායි කියලා. දැන් ඒකනේ බුදුරජාන් වහන්සේ පහළ වෙන්න පෙර මෙන්න මේ කාරණා තමයි වැදගත්ම කාරණා මේ ධර්ම දේශනාවේ. තථාගත බුදුරජාන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබන්න පෙර ධානලාභින් හිටියද නැද්ද? හිටියනේ ඕන තරම්. කොයිතරම් නම් හරි දැන් ඔය අසිත තාපසතුමත් මේ අරූප ධාන පවා දියුණු කරගත්ත කෙනෙක් කියලා කියනවනේ. කොයිතරම් නම් සිත සිවුම් කරපු කෙනෙක්ද? සමාධිය දියුණු කරපු කෙනෙක්ද? කෙලෙස් යටපත් කරපු කෙනෙක්ද? ඒතකොට ඒ ඇත්තන්ට සීලයක් තිබ්බ නිසානේ ඒගොල්ලෝ සමාධියට ආවේ. ඊට පරිබාහිරව කොච්චරනම් මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන పూర్ව කාලීනව ධානලාභීන් කොච්චර හිටියද? දැන් වැඩි ඕඩ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට සත්‍ය සොයාගෙන යන ගමනේදී ගුරුවරු හොයාගෙන යනකොට ආලාර කාලා මුද්දකරාම් පුත්ත වගේ අයත් අරූප ධාන වඩාගෙන හිටියේ. ඒතර ඒගොල්ලෝ සීලයක් තිබ්බේ නැද්ද? තිබ්බා. සමාධිය ඉහළටම සමාධිය තිබ්බා. හැබැයි ඒගොල්ලෝ සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් උන්නේ ඇයි ඒ? ඒගොල්ලෝ විදර්ශනා භාවනාව කියන එක දැනගෙන හිටියේ නෑ. ඒගොල්ලෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි ත්‍රිලක්ෂණය දැනගෙන හිටියේ නෑ. ඒ අනිත්‍යයි, දුකයි, අනාත්මයි ත්‍රිලක්ෂණය හොයාගන්නේ ලෝකෙට කවුද? බුදු කෙනෙක්ම පමණමයි. මේ ලෝකේ අනිත්‍යයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ක්ෂණයක් පාසා වෙනස් වෙන මේ වෙනස් වෙන නිසා දුකයි. අද නිච්ඡන් තන් දුක්ඛං. ඒ දුක ඒක වගේ තමයි ඒක අනාත්ම ලක්ෂණයෙන් යුක්ත. අනාත්මය කියන්නේ Tamanට ඕන විදිහට පවත්වා ගන්න බැරි එක. මේ ලෝකේ මොනවද අපිට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ? කිසි දෙයක් බෑ. අපේ රූපේ අපි වෙනස් කරන්න නොඑක් වර්තමාන ක්‍රමවේද භාවිතා කළත් ඒක ස්ථිර ක්‍රමවේදයක් නෙමෙයි. මලක් කැඩුවොත් ඒක කැඩුවත් නැතත් මලක් පර වෙනවා. මලක් පිපුණොත් පර වෙනවා. ඒ පර වෙන එක නවත්තන්න බෑනේ. දැන් අපි සාමාන්‍ය පර වෙන එක නවත්තන්න තමයි අපි පෑන් නිහනවා මොනවා හරි ක්‍රමවේද ගන්නවා. නමුත් ඒක ස්ථිර නෑනේ. දැන් අපේ ශරීරය වුණත් අපි වයසට යනකොට රූපේ වෙනස් වෙනකොට වය ජරාවටපත් වෙනකොට අපි නොයෙක් ක්‍රමවේද යොදා ගන්නවා අලුත් තාක්ෂණයෙන්. හැබැයි ඒවා ස්ථිර නෑ. ඒ නිසා මේ අපිට ඕන විදිහට මේ ලෝකේ පවත්වන්න බෑ. අපිට ඕන විදිහට අපේ ශරීරය පවත්වා ගන්නත් පුළුවන් කමක් නෑ. අපිට ඕන විදිහට අපිට මේ ශරීරය පවත්වා ගන්න පුළුවන් කමක් තියෙනවා. අපිට ඕන වෙලාවට අපිට කුසගින්න එනකොට දැන් ශරීරයෙන් එන දෙයක්නේ කුසගින්න කියන එක. ඒක එනකොට අපිට මගේ ශරීරය මට ඕන විදිහට මම පාවිච්චි කරන්න කියලා. අපිට නොකා ආහාර නොදීන්න පුළුවන්ද? බෑ. නිදිමත වෙනකොට නිින්ද නොදීන්න පුළුවන්ද? පිපාසෙනකොට පිපාසෙ නොදීන්න පුළුවන්ද? මල මුත්‍රා ආදී කරන්න ඕන වෙනකොට ඒක නොකර ඉන්න පුළුවන්ද? බෑ. අපිට ඕන විදිහට මේක පාවිච්චි කරන්න බෑ. එහෙනම් මේක අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. අපිට ඕන විදිහට තමන් සන්තකේ පවත්වා ගන්න බැරි එක අනාත්ම. මේක හොයාගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ තියෙන දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නැති දෙයක් හොයාගත්තේ නෑ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයේම පවතින ස්වභාව ධර්මයේ බුදුරජාණන් වහන්සේ සියුම් අවබෝධ කරගත්තේ. ඒකනේ බුද්ධ ධර්මයේ කියන්නේ කාටත් පොදු දෙයක් මේක. ලෝකේ ආගමකට කියලා පොදු කරන්න පුළුවන් දහමක් නෙමෙයි මේක. දැන් ඒක කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පොදු ධර්මතාවයක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. දැන් මේක වෙන ආගමක කවුරුත් හොයාගත්තේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොයාගත්ත නිසා බුදුන් සරණ ගියා. ඒ ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝරත්නය එන තෙරුවන් සරණ ගියා. අන්න බෞද්ධයෙක් කියලා කිව්වා. ඒ බෞද්ධයා කියලා කියන්නේ තෙරුවන් සරණ ගියේ කෙනා. තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ මොකද්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අපි පිළිගත්තා කියන එක. පිළිගන්න ඕනි අපි අනිවාර්යයෙන්. එතකොට මේක හොයාගන්නේ කවුද? බුදු කෙනෙක් පමණමයි. මේ ලෝකේ තිබ්බ දෙයක්. හැබැයි කවුරුත් දැකපු නැති දෙයක්. නමුත් සර්වඥා ඥාණයට සිවුම මේක දැක්කා. ඒකයි ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් සීල විසුද්ධිය දිනු කරගෙන චිත්ත විසුද්ධිය දිනු කරගත්තයි ඕන තරම් හිටියට දිට්ඨි විසුද්ධියට ගියේ නෑ කවුරුක්වත්. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා නුවණින් ලබන පළවෙනි විදර්ශනා නුවණ තමයි
යම් මට්ටමක ලැබෙන විදර්ශනා නුවණක් තමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ. මොකද නාම රූප ධර්මයන් ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්න එක. මේ ශරීරයේ මේ රූපේ ක්‍රමක්‍රම වෙනස් වෙනවා. දැන් නාම ධර්මයන් කිව්වහම මොනවද? සිතනේ. සිත එක ධර්මතාවයක්. සිත කියන එක ධර්මතාවයක්. ඒක වෙනස් කරනවා. ඉතින් ඒක විවිධ විදිහට බෙදලා පෙන්නනවා සිත. කොහොමද? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා වෙන් කරනවා. දැන් කාමාවචර සිත් 54ක් තියෙනවා. එහෙම වෙන් කරනවා. එතන තියෙන අකුසල සහගත සිත් තියෙනවා, කුසල සහගත සිත් තියෙනවා, අහේතුක සිත් කියලා තියෙනවා. එහෙම තියෙනවා සිත්. එතකොට රූපාවචර ධාන රූපාවචර ධාන ගත්තොත් එහෙම ඒවා වෙනම 15ක් තියෙනවා. පංචම ධානයේ දක්වා මේකේ කුසල විපාක ආදී ඒ විදිහට 15ක්. එතකොට අරූප සිත් ආකාසඤ්ඤායතන විඥානංච ආකින්ඤායතන නේව සංඥාව විදිහට ඒ ඔක්කොම ගත්තාම කුසල ක්‍රියා විපාක හැටියට 12ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලසිත එහෙම සකු르දාගාමි මාර්ගසිත සකු르දාගාමි ඵලසිත කියලා 8ක්. මේ ඔක්කොම ගත්තාම සිත් 89ක් තියෙනවා. සිත කියන්නේ එක ධර්මතාවයක්. හැබැයි සිත වෙනස් වෙනවා. ඒ සිත වෙනස් වෙන නිසානේ මේ දැන් සාමාන්‍ය කාමාවචර සිත වුණත් බලන්න කොයි විදිහට වෙනස් වෙනවද කියලා චෛතසික ධර්ම වල වෙනස් කරනවා. චෛතසික 52කින් වෙනස් කරනවා. මේ එක ධර්මතාවයක් ලොකුවට වෙනස් කරනවා. දැන් අපි සමහරට hina වෙනවා, දුක් වෙනවා, අඬනවා. ඒ මොකද මේ හිත වෙනස් කරනවා. කුසල සිත්වල වුණත් චෛතසික ධර්ම වලින් සිත් වෙනස් කරනවා. කුසල සිත වුණත් කුසල සිතේත් වෙනස් කරන ස්වභාවයක් තියෙනවා. වෙනම චෛතසික වෙනම තියෙනවා. එතකොට රූප ධර්මයක් අත රූප 28ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් රූප අත ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන ස්වභාවය තමයි මේ ලෝකේ හැමතැනම තියෙන රූප 8යි. රූප කලාපයක් කියලා කියනවා. සුද්ධාෂ්ටකයක් කියලා කියනවා. හැබැයි මේ සිතත් එක්ක බැඳිච්ච නිසා මේ මෙතන තියෙන රූප 28ක්. ඒතර මේ නාම රූප ධර්මයන් මේ නාම රූප ධර්මයන් ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ නාම රූප ධර්මයන් ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න පුළුවන්කම තියෙන විදර්ශනා නුවට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට චිත්ත විසුද්ධියෙන් විදර්ශනා වඩනවා. සිතේ සමාධියක් ඇති කරගත්තට විදර්ශනා වඩන. විදර්ශනා වැඩුවට පස්සේ අර අවබෝධය ඇති වෙනවා. මොනවද? අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් මේ තියෙන හිත දැන් සුළු මොහොතක වෙනස් වෙනවා. දැන් බණ අහනකොට තියෙන හිත නෙමෙයි gedara dore වැඩ කරනකොට. රැකියාවට යනකොට. දැන් බලන්න කොයිතරම් වෙනස් වෙනවද හිත කියන එක. ඉතින් අනිත්‍යයි දුකයි අනාත්මයි. Tamanට ඕනේ දැන් අනිත්‍ය කියන වෙනස් වෙන එක ඒක දුකයි අනාත්මයි Tamanට ඕනේ විදිහට පවත්වා ගන්න බැරි. මේ ස්වභාවය සියුම්ම දකින්න පුළුවන් තැන තමයි මේ සමාධිය. අන්න සමාධියක් ඕනේ. ඒකට චිත්තවිසුද්ධියක් ඕනේ ඒකට. එතකොට මේ නීවරණ වලින් පිරිච්ච හිතකට විදර්ශනා නුවණ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සීලයක් සමාදන් වෙලා භාවනා කර්මස්ථානයකට ගිහලා හිතේ සමාධියක් ඇති කරගෙන හිත තැම්පත් කරගෙන හිත පිරිසිදු කරගෙන ඊට තමයි විදර්ශනාවට යන්න ඕනේ. දැන් සමහර භාවනා කර්මස්ථාන දෙනවා නිකම් මේ ඉන්නකම් අනිත්‍යයි දුකයි. එහෙම අනිත්‍යයි දුකයි අනාත්මයි කියවට එහෙම මෙනෙහි වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සෝවාන් වෙනවා. සකු르දාගාමි අනාගාමි අරහත්ත්වයටපත් වෙනවා. මොකද ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයට අනුව ඒ පුද්ගලයාගේ චිත්තසංතානට අනුරූපීව ධර්ම දේශනා කරන නිකම්ම සමාධිගත වෙනවා. අර නීවරණ ධර්ම යටපත් වෙනවා. නීවරණ ධර්ම යටපත් වෙනකොට හිත පිරිසිදු වෙනකොට බුදුරජාණන් වහන්සේ විදර්ශනාගත ධර්ම දේශනාව කරනකොට අර ධර්ම අවබෝධය ලැබෙනවා. ඒ සර්වඥා ඥාණයෙන් ඒක කරන්නේ ඒ කරන ක්‍රමවේදය තමයි අපි මේ පැහැදිලි කරන්නේ. නැතු අපිට ඒ ක්‍රමවේදයේ පැහැදිලි කළා මිසක් ඒ අවබෝධ වෙන ආකාරය කොයි විදිහටද කියන එක අපිට දේශනා කරන්න බෑ. දැන් දාරුචීරිය කියන බ්‍රාහ්මණයා ගැන උදාහරණයක් මම පැහැදිලි කළා. ඒ ගාතාව කියනකොට හිත සමාධිගත වෙනවා. නීවරණ ධර්ම යටපත් වෙනවා. ඒ හඬ ඒ රූපය බුදුරජාණන් වහන්සේ කෙරේ දකින රූපය ඒ හඬේ ස්වභාවය දැන් 1000ක් බණ අහනවා නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 1000ම සෝවාන් වෙන මට්ටමක තියෙන මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒ පුද්ගලයන්ගේ සිත්වල වෙන වෙනම අනුරූපව එක සැරේ ධර්ම දේශනා කරන්න. ඒ අහන කෙනාට දැනෙන්නේ මටයි බුදුහාමුදුරු බණ කියන්නේ අද. මටයි බුදුහාමුදුරු බණ කියන්නේ. එතකොට බලන්න එතකොට ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනවා. අවධානය යොමු කරනකොට එයාගේ සිහිය එයා දියුණු කරගන්නවා. ඒ සිහිය දියුණු වීමේ ප්‍රතිඵලය තමයි සමාධිය. සමාධියේ ප්‍රතිඵලය තමයි විදර්ශනා නුවණ ඊට පස්සේ ලැබෙන්නේ. ක්‍රමවේදයක් තියෙනවා. ආනුපුබ්බී දේශනාව කියලා ක්‍රමවේදයකුත් තියෙනවානේ. මොකද්ද ක්‍රමවේදය? ඒ ක්‍රමවේදය තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාන ආදී. දැන් දානය ගැන ආනිසංස කියන, සීලය ආනිසංස කියන, ඒවෙන් ලැබෙන දිව්‍ය මානුක සම්පත් පිළිබඳ පැහැදිලි කරනකොට
ඊට පස්සේ ඒවේ ආදීනව දැන් අපි එතනින් නවතිනවනේ ගොඩක් දුරට මේ දානානිසංස කටිනානිසංස කියනකොට කාම සම්පත් පිළිබඳ කියලා එතනින් නවතන. නමුත් බුදුරජාණන් වහන්සේ එතනින් නවතින්නේ කාමයේ ආදීනව පැහැදිලි කරනවා. අන්න එතෙන්දී මේක වෙනස් වෙනවා. මේක ඇති වෙන දෙයක් නෙමෙයි. මේ සදාකාලික දෙයක් නෙමෙයි. මේ සම්පත් සැප වෙනස් වෙනවා. මේක දුකයි කියන අන්න එතෙන්ට චතුරාර්ය සත්‍ය ධර්මයට යනකොට අන්න පුද්ගලගේ හිත සමාධිගත වෙලා අන්න විදර්ශනා නුවණ ඇවිල්ලා අන්න යාට සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයටපත් වෙනවා. ඔක තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ලැබෙන ක්‍රමවේදය. ධර්ම අවබෝධයෙන් ක්‍රමවේදය. ඉතින් එහෙම දේශනා කරන්න හැමෝටම බෑ. දැන් අපි මේ කාරණා මෙහෙම පැහැදිලි කළාට කවුරුත් මේ මාර්ගඵලයන්ටපත් වෙන්නේ නැත්තේ මොකද අපි මේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයෙන් කරන දේශනාවක් වගේ නෙමෙයි තථාගත බුදුරජාණන් වහන්සේ කරන දේශනාවලට සම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ තමයි ඒක ධර්ම අවබෝධයෙන් දැන් දිට්ඨි විසුද්ධිය පැහැදිලි. එහෙනම් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට යන්න ඕනේ. චිත්ත විසුද්ධිය සිතේ සමාධියක් ඇති කරගෙන ඊට පස්සේ විදර්ශනා වැඩිම තුළින් දිට්ඨි විසුද්ධියට යන්න පුළුවන්. ඒ කියන්නේ නාම රූප ධර්මයන් ඇති වෙන නැතින ස්වභාවය දකින්න එක තමයි දිට්ඨිය පිරිසුදු වෙන එක තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. මේ පංච උපාස්කන්ධයේ කෙරේ වැරදි හැඟීමක් වෙන එක දුරු වෙනවා. තාම මේ මාර්ගඵලයටපත් වෙලා නෙමෙයි මේ දිට්ඨි විසුද්ධිය. ඊට පස්සේ කාංකා විතරන විසුද්ධියට යනවා. අපිට කාල වේලාව නැති වෙන නිසා අපි ඉක්මනට මේක දේශනා කරනවා. කාංකා විතරන විසුද්ධිය. කාංකා විතරන විසුද්ධිය කියන්නේ මේ සැක දුරු වෙනවා. මේ සැකේ කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයේ කියන ස්වභාවයේ තියෙන සැකයක් මේ සසර ගමන පිළිබඳ සැකයක් තියෙන එක දුරු වෙනවා. මොකක්ද දුරු වෙනවා කියන්නේ? මේ සසර ගමන යන්නේ සත්‍යයක් පුද්ගලයෙක් කියලා කෙනෙක් නෙමෙයි. මේක යන්න හේතුව තමයි අවිජ්ජා තෘෂ්ණා දෙක. සත්‍ය සසරෙන් සසර උපදිමින් මැරෙමින් යන ගමනට හේතු වෙන මොකද? අවිජ්ජාව හා තෘෂ්ණාව. මේ පටිසමුප්පාදේ මෙතන තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන මේක තමයි මේ අවබෝධ වෙන්නේ මෙතන. සත්‍ය පුද්ගලයා කියලා කෙනෙක් නැහැ මෙතන. අපි එහෙම ප්‍රකාශ කළාට යථාර්ථ දැන් අපි සත්පුද්ගල සංඥා අපි තාම අපිට තියෙන්නේ. නමුත් අපි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයට අනුව ගත්තාම අපිට මේක තේරෙනවා මේ සත්‍ය පුද්ගලයන් නමුත් අපි ඒකෙන් මිදිලා නැහැ තාම අපි. පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න අපි මිදිලා නැහැ. නමුත් මේ තමයි සත්‍ය. මෙතන සත්‍ය පුද්ගලයෙක් නැහැ. මෙතන මේ නාම රූප ධර්මයන්ගේ පරම්පරාවක් මේ තියෙන්නේ. එහෙනම් මේ මෙතන යන්නේ පංච උපාදානස්කන්ධයක ඇතිවීම නැතිවීම ස්වභාවයක් මේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් ඇති වෙලා නැති වෙනවා. මේක වෙන්නේ මොකද? අවිද්‍යාව හා තෘෂ්ණාව හේතු කොටගෙන. අවිද්‍යාව තෘෂ්ණා හේතු කොට තමයි සත්‍ය සසරේ. නැතෝ මේක මැවුම් කවුරුම් මැව්ව දෙයක් නෙමෙයි. ඊශ්වරයම අවපු දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේම අවපු දෙයක් නෙමෙයි. කවුරුක්ක ගෙනියන එකක් නෙමෙයි. මෙතන තියෙන අවිද්‍යාව තෘෂ්ණා කියන මේ ස්වභාවයක් හේතු කොටගෙන සත්‍ය සසරින් මේ සංසාරේ යන ස්වභාවයක් නෙමෙයි. සත්‍ය පුද්ගලෙක් මෙතන නෑ කියන අවබෝධ වෙන එක තමයි අර සැකේ දුරු වෙන එක තමයි කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ. කාංකා විතරන විසුද්ධියෙන් පස්සේ ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඕන දැන් මග නොමග දැන් දසවිධ උපක්ලේශ ධර්මයන්ගේ මිදිලා තවත් ඉදිරියට යන ස්වභාවය තමයි මග්ගා මග්ග ඥාන දර්ශන. මග නොමග දැනගෙන චුල්ලසෝපatti සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා වගේ කියන්නේ එතන. තවදුරටත් මේ ධර්මය අවබෝධ වෙනවා. මේ ධර්මයේ පිළිබඳ වැටහීමක් ඇති වෙලා ඊට පස්සේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ නව මහ විදර්ශනා නුවණ පහළ වෙනවා. උද්‍යව්වේ ඥානෙ, භංග ඥානෙ, බහිතුපට්ඨාන ඥානෙ, මුංචිතු කම්මතා ඥානෙ, ඊට පස්සේ මේ ආදීනව ඥානෙ, මුංචිත කම්මතා ඥානෙ ඔය විදියට නව මහ විදර්ශනා නුවණ පහ. ඒ කියන්නේ සංසාරයේ පිළිබඳ බය ඇති වෙනවා. සංසාරයේ පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. ඒකෙන් මිදීමට උවමනාව ඇති වෙනවා. මේ විදියට ගිහිල්ලා සෝවාන් මාර්ග ඵලයේ දක්වාම ඥාන දර්ශන විසුද්ධිය 7 වෙනි විසුද්ධිය දක්වාම යන්න අවකාශය සැලසෙනවා. දැන් මේ පින්නතුන්ට පැහැදිලි මේ ආපු ගමන් මග මේක තමයි අපි දිනු කරන්නේ. යම් කෙනෙක් මේ ශාසනය තුළ රහත් වුණාද සෝවාන් වුණාද මේ පිළිවෙල තමයි මේ මාර්ගය ආවේ. ඒ නිසා මේ අපි දේශනාවෙන් මේ කාරණා හොඳට අවබෝධ කරගත්තොත් අපිට මේ මාර්ගයේ වඩන්න පුළුවන්කම පහසුවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ මෙතන වැදගත්ම කාරණේ දැන් මම මුලින් සඳහන් කළා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ඕනම කෙනෙකුට එන්න පුළුවන් වුණාට දිට්ඨි විසුද්ධියට යන්න බෑ කියවනේ මිත්‍යා දෘෂ්ටිකයෙකුට. ඇයි? එයා තෙරුවන් සරණ යා යුතුයි. තෙරුවන් සරණ යා යුතුයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ සරණ ගියේ නැති කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිගන්නේ නැහැ නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිගත්ත කෙනාට තමයි ඒක සත්‍යයි කියලා පැහැදිලි කරගත්ත කෙනාට තමයි භාවනා එතනින් යාට විදර්ශනා වඩන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම්
ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න නම් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යාම තුළින් ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගැනීම තුළින් යා යුතු ගමනක්. ඒ තුළින් දිට්ඨි විසුද්ධියට ඇවිල්ලා කාංකාවතරණ විසුද්ධියෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය කියන සෝවාන් ඵලය. ඒ සකු르දාග අනාගාමී අරහත් කියන ඵලයන්ටපත් වෙමින් සියලු කෙලෙස් නසා අරහත්ත්වය සාක්ෂාත් කරගන්න ක්‍රමවේදය තමයි මේ සප්ත විසුද්ධිය තුල තියෙන්නේ. දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේ දැන් අපි මුලට එනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට තමයි මේ පුන්න මහරහතන් වහන්සේ මේ කරුණ පැහැදිලි කළේ. බලන්න. අර කරත්ත 7කින් සාකේත නුවර ඉඳන් සවැත් නුවර ඉඳන් සාකේත නුවරට රජතුමා ගියා වගේ තමයි එකින් එකට සම්බන්ධයක් තියෙනවා. ඒකයි අනුපාදා පරිනිර්වාණය දක්වා යන ගමනකට මේ එක තැනකින්වත් නැවතිලා බෑ අවසානයේ දක්වා ආය යුතු. ඒ නිසා තමයි මම මේ ශාසන බ්‍රහ්මචර්ය අනුගමනය කරන්නේ අනුපාදා පරිනිර්වාණය පිණිසයි කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව පුන්න මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ කරුණ පැහැදිලි කරනකොට සරියුත් මහරහතන් වහන්සේ ඔබ වහන්සේ හඳුන්වන්නේ කවුද කොහොමද? මම මන්තානි පුත්ත පුන්න කියලා කියනවා. ඒ කියන්නේ මන්තානි පුත්ත කියලා කියන්නේ ගෝත්‍රයේ වශයෙන් නම සඳහන් කළ පුන්න. ස්වාමීනි ඔබ වහන්සේ කවුද කියලා අහනවා. දැන් මේ වෙනකන් දන්නේ නැහැ මේ සරියුත් මහරහතන් වහන්සේ තමන් ළඟ ඉන්නේ කියලා. මම තමා සාරිපුත්ත කියලා කියන්නේ මම තමයි කියලා කියනවා. එතකොට අර පුන්න මහරහතන් වහන්සේට පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙනවා. මේ මා ඉදිරියේ ඉන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ දහම් සෙනවි ප්‍රඥාවන්ත වික්ෂුන් වහන්සේලා අග්‍රස්ථානය ලබාගෙන හිටපු මහා ප්‍රඥාවන්ත මේ උතුමෙක් නෙමා ළඟ සිටින්නේ කියලා පුදුමාකාර චිත්ත ප්‍රසාදයට ධර්ම සංවේගයකට විශේෂයෙන් ධර්ම ප්‍රීතියකට පත් වෙනවා. කවුද? පුන්න මහරහතන් වහන්සේ පත් වෙලා ඔබ වහන්සේ දැකීම බොහොම ප්‍රියක් කියලා ප්‍රිය භාවයක් ලැබෙනවා. සරියුත් මහරහතන් වහන්සේත් ඒ බව ප්‍රකාශ කළා. දෙදෙනාම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා සරියුත් මහරහතන් වහන්සේ පුන්න මහරහතන් වහන්සේ ගුණ වර්ණනා කරමින් ස්වාමීනි මෙවැනි දේශනාවක් කළා කියලා මේ අර සප්ත රත පිළිබඳ පැහැදිලි කිරීමෙන් සප්ත විසුද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් කළා කියලා බුදුරජාණන් වහන්සේක අහලා සාදු සාදු කියලා අනුමත කරනවා. ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සමාන බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අනුමත කිරීම තුළින්. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළින් පැහැදිලි කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපනිපකෝ බික්කෝ සෝයිමං විජිතේ ජටං. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම මේ ඇතුලේ තියෙනවා මේ සප්ත විසුද්ධිය ඇතුලේ. මේ තුලින් තමයි සසර දුකින් අත මිදලා නිවන් අවබෝධය ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ තවත් අඩුපාඩු වෙන්න ඇති සමහර වෙලාවට මේ දේශනා කරන යනකොට. නමුත් ඔබට යම් ධර්ම අවබෝධයක් ලබා ගැනීමට මේක උපකාර වුණායි කියලා මා සිතමින් ඉතින් හා පුරා කියමින් මේ දේශනාවක් කරපු අවස්ථාවක් මේ ප්‍රඥා නාලිකාව තුළ. ඒ නිසා මේ දේශනාව කිරීමේදී ඒ සඳහා ආරාධනා කරපු ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරපු පින්නතුන් අපි පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන අතර මේ රැස් කරගත්තා වූ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ උදාාර වටිනා පුණ්‍ය ක්‍රියාවේ ආනිසංස බලය ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඒ කියන්නේ සත්‍ය විසුද්ධිය සම්පූර්ණ කිරීම තුලින් ලබන්නා වූ උතුම් අමා මහ නිර්වාණ සැපත පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි දායකත්ව පිළිබඳ විස්තර දේශනාව කරනවා. මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ හංවැල්ල කළුවක්ගල ඈගල පාර පදිංචි මහින්ද සේනාධීර මහත්මයා සහ මානෙල් වික්‍රමරත්න මහත්මිය දෙපළ විසින් මේ ධර්ම දේශනාවේ ආරමුණ වන්නේ මොවුන්ගේ නොවැම්බර් මාස 10 වන දිනට ජන්මදිනයේ යෙදුණු මහින්ද සේනාධීර මහත්මයාටත් නොවැම්බර් 13 වන දිනට ජන්මදිනයේ යෙදෙන තුෂාර චන්දන පුතුණුවන්ටත් නොවැම්බර් මාස 17 වන දිනට ජන්මදිනයේ යෙදෙන දර්ශී සේනාධීර දිනේටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා කියන ප්‍රාර්ථනාව කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබන්නා අතර කරන කියන රැකී ආරක්ෂා කටයුතු දියුණු භාවයට පත් වෙලා
මේ සම්බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීමට මේ පුණ්‍ය ශක්තිය බල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමේ මානෙල් වික්‍රමරත්න මහත්මයාට ප්‍රසාදිකා සේනාධීර දීනියටත් කසුන් දරුස්ක පුතුණුවන්ටත් කරන කෙන රැකී ආරක්ෂා ආදී කටයුතු දිනු පවුණු භාවයටපත් වේවා. නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර සවිඳු සත්සර හා බවිඳු මෙත්සර මුණුබුරන්ටත් හාන්සින් නිලුපුලි මිනිබිරියටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ආශිර්වාද කරන අතර ඔක්තෝබර් මාස 23 වන දින මිය පරලෝකීය කේ පේමා නෝනා ආච්චි අම්මාටත් දායකත්වයේ දරූ සියලු දෙනාටම ඒ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ කුසල අනුමෝදන් වේවා. ඒ අපේ මහින්ද සේනාධීර මහත්මයාගේත් මානෙල් වික්‍රමරත්න මහත්මයාගේ දෙපාර්ශ්වයේ මව්පිය පාර්ශ්වයේ ඥාති මිය පරලෝකීලා සිටිනම් ඒ සියලු දෙනාටත් මේ පින් අත්පත් වේවා කියලා පින් අනුමෝදන් කරන අතර දේශකයන් වහන්සේටත් ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා කරන සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේ මේ නාලිකාවේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලය හැම දිනාටමත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා ඒ මහින්ද සේනාධීර මහත්මයාත් මානෙල් වික්‍රමරත්න මහත්මියත්. ඉතින් ඒ දෙපළටත් ඒ දරුවන්ටත් දරු මුණුබුරන්ටත් රත්නත්‍රේ අනන්ත ගුණ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පන්නිය සැලසේවා. ඒ වගේම මෙලොව වශයෙන් සියලු සැනසීම ආයුර ආරෝග්‍ය ආදී සම්පත් සැලසේවා. පරලෝක වශයෙන් සුගතිය සැලසේවා. ඊතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා ඇති කරමින් ඒ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. සියලු දෙනාටම මේ උදාාර පුණ්‍ය ක්‍රියාවේ ආශිර්වාදේ ගෞරවනීය අනුශාසක ස්වාමින් වහන්සේට මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් වේවා නිරෝගීව සුවපත් භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාටම ධර්ම අවබෝධය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනින් සැනසෙන මේ කුසල් හේතු පාරමී ධර්මයක්ම වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන අපි දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම හේතු වේවා. තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං